ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. ඒ අපගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ධර්මයේ ශ්‍රාවක සංඝරත්නයේ සරණේ පිහිටපු ගොඩාක් දෙනෙක් එදවසේ ඉඳන් මේ දක්වාම උතුම් වූ ගුණධර්ම දියුණු කරමින් මේ මහා සංසාරයෙන් නිදහස් වුණා. නිදහස් වෙන්න පින්පුරනවා. ගොඩාක් දෙනෙක්ගේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ධම්ම අවවාදය නිසාම ඒ උතුම් වූ කුසල කර්මයන්හි කුසල දහම්හි හැසිරෙමින් ඔවුන්ගේ ජීවිතය සුගති රැකවරණය වෙනුවෙන් යොදා ගන්නවා. ඒ වගේම ධර්මය අවබෝධ කරන්නට අවශ්‍ය වටපිටාව හදා ගන්නවා. සම්බුදු සිතක අසිරිය තේරුම් ගත්තොත් අපටත් ඒ උතුම් වූ වාසනාව උදා වේවි. අදත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් ධර්මය මහා සංඝරත්නයෙන් අසා දැනගන්නට සම්බුදු සිතක අසිරිය අසිරිමත් සිරි ගෞතම සිරිපා මහා විහාරයේ සිට අරබන්නට අවසරයි. ඒ වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු මහා සංඝරුවනට පළමු කොටම අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ධර්මදේශනය වෙනුවෙන් දහම් සාකච්ඡා වෙනුවෙන් අද දවසේ බැතිබර විකාශන දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පින්වත් ශිරෝමන් වික්‍රමසූරිය, ඒ වගේම නිමානි වික්‍රමසූරිය, ඒ වගේම දරුවන් වන සචිත් වික්‍රමසූරිය සහ සහන් වික්‍රමසූරිය යන පුතුන් දෙදෙනා යන පින්වත් පිරිස විසින් ඒ පින්වතුන්ගේ බැතිබර දායකත්වයෙන් යුතුව සිරිපා විහාරයේ සිට අපි මහා සංඝරුවනට ආරාධනා කරමු උතුම් වූ දහම් සාකච්ඡාව ආරම්භනට. අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. සිරිපා විහාරයේ සුගන්ධ කුටියේ වැඩ සිටින සියලු ධාතුන් වහන්සේලාට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා, අපි කතා කරමින් හිටියේ බුදුරජාණන් වහන්සේට මේ කර්මය පිළිබඳව තියෙන ආශ්චර්ය විස්මිත අවබෝධය පිළිබඳව. භාග්‍යවතුන් වහන්සේට මේ කර්මය පිළිබඳ තියෙන අවබෝධය සුවිශේෂී ඥානයක් විදියට පිහිටලා තියෙනවා. ඒතර ඥාන 10ක් තියෙනවා. ඒ ඥාන 10ක ඥානයක් තමයි අතීතේ කර්මයක් කළත් යම් කෙනෙක් ඒක විපාක ලැබෙන හැටි කියන්න පුළුවන්. වර්තමානයේ යම් කිසි කෙනෙක් කර්මයක් කළත් විපාක ලැබෙන හැටි කියන්න පුළුවන්. අනාගතයේ යම් දෙයක් කරයිද හරි ආශ්චර්යයි. ඒකේ අයුරින් කියන්න පුළුවන්. එහෙමයි. එතකොට වර්තමානයේ යම් කෙනෙක් විපාකයක් විඳීද විපාකයට හේතුවත් තථාගතයන් වහන්සේගේ තථාගත නිතට අදිෂ්ඨාන බලයෙන්ම පිහිටනටක් ගාලා ඒක අවබෝධයක් විදියට. අපි තුමු යම් කිසි කෙනෙක් දැන් මේ ජීවිතේ දුගී දුප්පත් වෙලා දුක් විඳිනවා කියලා. ඒක සර්වඥයන් වහන්සේට තියෙන එක බලන්න ඕන කියලා හිත පිහිටවන විතරයි. සියල්ල ඒ අයුරින් පේන. හරි ආශ්චර්යයි. වර්තමානයේ යම් කිසි කෙනෙක් පින්කමක් කරනවා කියලා හිතමුකෝ. එතකොට ඒක සර්වඥයන් වහන්සේගේ විපාක අසවල් තැනදී අසවල් නමින් මේ අයුරින් විඳවනවා කියලා සර්වඥයන්ට පේන. පුදුම දෙයක් ඒක. එහෙමයි. අපිට හිතා ගන්න බෑ එච්චර විස්මිත බලයක් විදියට ඒ කර්මයේ පිළිබඳ භාග්‍යතුන් වහන්සේට දෙන පුළුල් ආශ්චර්ය අවබෝධය. එහෙම අවබෝධයක් තියෙන මහෝත්තමය තමයි දෙව් මිනිස් ලෝකයට පිළිසරණ විදියට පවතින්නේ.
පිහිට විදියට පවතින්නේ. ආරක්ෂාව රැකවරණය ගෙනත් දෙන්නේ ඒ වගේ අවබෝධයක් තියෙන මහෝත්තමයෙක් විසින්. ඒතර අනිත් අය අනිත් ශ්‍රමණ බ්‍රාහ්මණයන් විසින් ඊතරම් රැකවරණයක් ගෙනත් දෙන්නේ නැහැ. උන් මේ පිළිබඳව හරි ලස්සනට සුන්දර විස්තර කරපු දේශනාවක් තියෙනවා. මේ කර්මයේ පිළිබඳ විවිධ විග්‍රහයන් කරපු ශ්‍රමණ බ්‍රාහ්මණයින් අතර ඉන්න ඒක සමාජගත වුණාට පස්සේ ඒ ඔස්සේ කොටු වෙලා මිනිසයා දෘෂ්ටිගත වෙලා මිනිසයාගේ දෘෂ්ටි සම්පත්තිය පවා වනසගෙන සතර පායට යන ප්‍රතිපදාව හදාගන්නවා. තථාගතයන් වහන්සේ දෙව් මිනිස් ලෝකයේ අතර පහළලා ඒ සත්ව වර්ගයා නිවැරදි කරනවා. හරි ආශ්චර්යයි. පුදුම ලස්සන දේශනාවක් බුදුරජාණන් වහන්සේගේ මේ කර්මයේ පිළිබඳ ලස්සන විග්‍රහයක් ඉස්මතු කරන තැනක් මේක. ඒක තමයි මේ දේශනාවේ නම තමයි ගොඩක් අය අහලා තියෙන සංක ධම සූත්‍රය. එතකොට සියල්ල දන්නා සියල්ල දකින භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩ සිටි පින්වත්නි ඒ කාලේ නාලන්දාවේ පාවාරිකා කියන අඹවනේ. එදා මේ නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකයෙක් වෙච්ච අසිබන්ධක ගාමිණී කියන කෙනා බුදුරජාණන් වහන්සේ වැඩ සිටි තැනට පින්වත්නි පැමිණුණා. පැමිණිලා බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ මේ ගාමිණීගෙන් අහනවා ගාමිණී නිගණ්ඨනාත පුත්ත ශ්‍රාවකයන්ට දහම් දෙසන්නේ කොහොමද කියලා ඇහුවා. එහෙමයි. ඊට පස්සේ කියන ඒවම් බන්තේ නිගණ්ඨෝ නාතපුත්තෝ ශාවකානං ධම්මං දේසේති. ස්වාමීනි මෙන්න මේ විදියට නිගණ්ඨනාත පුත්ත ධර්මයේ දේශනා කරනවා. යෝකෝචි පාන මතිපාතේහි සබ්බෝසෝ අපායිකෝ නීරයිකෝ. මොකද කියන්නේ යම් කිසි කෙනෙක් සතුන් මරණව නම් ඒ සියලු දෙනාම අපායටමයි යන්නේ, නිරයටමයි යන්නේ. යම් කිසි කෙනෙක් සොරකම් කරනව නම් ඒ සියලු දෙනා අපායට යනවා, නිරයට යනවා. යම් කිසි කෙනෙක් කාමයේ වර්ධවා හැසිරෙනවා නම් සියලු දෙනා අපායටම යනවා, නිරයටම යනවා. යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් ඒ සියලු දෙනා අපායට යනවා, නිරයට යනවා. බහුල වශයෙන් යම් බහුලං විහෙරති තේන තේන නීයතිති. යම් දෙයක් බහුල වශයෙන් කරයි නම් ඒ අනුව තමයි ඔහුගේ උපත සිද්ධ වෙන්නේ. එවං කෝ බන්තේ නිගණ්ඨෝ නාතපුත්තෝ ශාවකානං ධම්මං දේසේති. ඒ කියන්නේ යම් දෙයක් හරි පුදුමයි බහුල වශයෙන් යමක් කරනවා නම් ඒ අනුව තමයි වාසය කරනවා නම් ඒ දෙයින් තමයි අපාගත වෙන්නේ. දැන් මේක තමයි මෙයාගේ නිගණ්ඨනාත පුත්තගේ අදහස. එහෙමයි. දැන් ඔහොම බලනකොට ඉතින් මේ ලෝකෙ කිසි කෙනෙකුට නිවන් දකින්න බෑ. සතුන් මැරලා තිබ්බොත් එහෙම ඒ කෙනාට ආයි අපායෙන් යනවන අනිවාර්යෙන් පාය යනවනේ එතකොට. බුදුරජාණන් වහන්සේ හරි ලස්සනට විස්තර කරනවා මේක. මේකේ තියෙන වැරැද්ද විස්තර කරනවා. ඒක තමයි ආශ්චර්යය. යම් බහුලං ච ගාමිනී විහෙරති තේන තේන නීයතිති ඒවං සන්තේනකෝචි අපායිකෝ නේරේකෝ භවිෂති යතා නිගණ්ඨස්ස නාතපුස්සස වචන. ගාමිනී නිගණ්ඨනාත පුත්‍රගේ වචනයට අනුව නම් මොකක්ද ඒ වචනේ? බහුල වශයෙන් යමක් කරනව නම් ඒ අනුව ඉන්නව නම් ඒ දෙයින් අපාගත වෙනවා කියන ඔය කරුණට අනුව නම් නිගණ්ඨනාත පුත්‍රගේ වචනය අනුව කිසිම කෙනෙක් අපාය යන්නේ නැහැ කිව්වා. කිසිම කෙනෙක් නිරේ යන්නේ නැහැ කිව්වා. යමක් බහුල වශයෙන් කරනව නම් ඒ කෙනානේ ඒ හේතු කරගෙන නිරේ යනවා නම් ඒ වචනට අනුව කිසි කෙනෙක් නිරේ යන්නේ නැහැ කිව්වා. දැන් ඒක ලස්සනට විග්‍රහ කරනවා. ගාමිණී මේ ගැන මොකද්ද හිතෙන්නේ? යම් පුරුෂයෙක් වුණ සතුන් මරනවා. එහෙමයි. දවසක් ගන්නකොට රෑ දවල් උන ගන්නවා. රෑ දවල් අරගෙන කතා කරලා බලනකොට රෑ කාලයේ වේවා දවල් කාලයේ වේවා කල් නොකල් සලකද්දී තැනැත්තා යම් කාලයක් සතුන් මරයි නම් යම් කාලයක් සතුන් නොමරයි නම් වැඩි කාලයක් ගත වෙන්නේ කොයි විදිහටද කියලා අහුවා. දවස ගත්තොත් එහෙම. ඊට ස්වාමිනී යම් මේ පුරුෂය සතුන් මරනව නම් රැයක වේවා දහවලක වේවා කල්නු කල් සලකද්දී සතුන් මරණ යම් කාලයක් ඇත්නම් ඒ කාලේ ස්වල්පයයි කිව්වා. එහෙමයි. නමුත් ඔහු යම් කාලයක් සතුන් නොමරයි නම් ඒ කාලේ ඉතා වැඩි කිව්වා. ඉතින් ගාමිණී එතකොට ඔහොම නම් කියන්නේ ඒ යම බහුල වශයෙන් කරනවා ඒ හේතු කරන නිරය යනවා කියලා කියන්නේ.
එතකොට බලනකොට එතකොට කෙනෙක් ගියේ සතුන් මරණ කාල පරිච්ඡේදය අඩුයි. සතුන් නොමරා ඉන්න කාල පරිච්ඡේදය තමයි දවසේ වැඩි. එහෙමයි. එහෙම බලනකොට යා නිරේ යන්න විදියන්නේ. ඇයි ඒ? දවසේ සතුන් මරලා තියෙන්නේ පැයයි 2යි 1 3යි. ඊටු පැය 20ෙම සතුන් මරලා නැහැ. ඒතර යම බහුල වශයෙන් කරනවා නම් ඒ හේතු කරගෙන නිරේ යනවා කියනවා නම් බහුල වශයෙන් කළා තියෙන මොකද්ද? සතුන් නොමර හිටපු එක. ඒ හේතු කරන්නේ તો නිරේ යන විදියක් නැහැ. අන්න බුදුරජාණන් දේශනා කරනවා. එතකොට ගාමිණී ඔහොමනම් තියෙන යමක් බහුල වශයෙන් කරමින් වාසය කරන විට ඒ දෙයින් අපායට පමුණුනවා යන නිගණ්ඨනාථ පුත්තගේ වචනේ අනුව කිසි කෙනෙක් අපාය යන්නෙත් නැහැ, නිරේ යන්නෙත් නැහැ. කුමක් නිසාද? දවසේ වැඩිපුර වෙලාවක් ගත්තොත් එimhe සතුන් නොමර තමයි වැඩිපුර ඉන්නේ. අඩු වේලාවක් තමයි සතුන් මරන්නේ. ආන බලන්න. දැන් බුදුනෙතට ඕක දැකලා ප්‍රඥාවෙන් ඒක බෙදලා දක්වනකම් ඒ කාලේ හිටපු මනුෂ්‍ය වර්ගයක් ඒක හිර වෙලා හිටියා. එහෙමයි. දැක නේද? දැන් ඒක සාමාන්‍ය මේ ලෝකේ තියෙන කාරණාවකින්ම ඉස්මතු කරන කාරණාවක් නේද? කොට ඒක මොකද්ද? කිව්වේ ඇහුවේ මොකද්ද? අරයා කිව්වේ කුමක්ද? යම් දෙයක් බහුල වශයෙන් කරනවා නම් ඒ අනුව නිරේ යනවා. ඒතර බුදුරජාණන් වහන්සේ අහනවා එතකොට බහුල වශයෙන් කරලා තියෙන සතුන් මරා ඉන්න එකද සතුන් නොමර ඉන්න එකද? ඊට පස්සේ කල්පනා කරලා ගාමිණී ඒතර තමයි ගාමිණීටත් තේරුනේ ඇත්ත නේ නා. වැඩිපුර කරලා තියෙන සතුන් නොමර ඉන්න එක. අඩුවෙන් කරලා තියෙන සතුන් මරණ එක. එහෙනම් බලනකොට යන නිරියන්නේ. ඒතර බහුල කතාවට ඔය කිව්වේ. ඊට දැන් මෙතන තව ලස්සන කතාවක් කිව්වනේ මෙයා මොකද්ද මේ සතුන් මරණ ඔක්කොම නිරේ යනවා කියලා. ඒතර සතුන් මරණ ඔක්කොම නිරේ යනවා නම් දැන් ඒක අදහන කෙනෙක් මොකද වෙන්නේ? ඒතර මේ Brahmacharya හැසිරෙන්නේ නැහැ, වැඩක් නැහැ නේ හැසිරෙලා. ඇයි නිරේ යනවනේ? සතුන් මරපු කෙනෙක් නම් දැන් මේ අපි තුන් දැන් නිගණ්ඨනාථ පුත්තගේ බණ අහන්නේ සතුන් මරපු කෙනෙක්. ඒතර යා ඇත්තටම කල්පනා කරන මොකද? හරි වැඩේ දැන් මෙයා මේ ශාස්ත්‍රවරයා කියන සතුන් මරණ ඔක්කොම නිරේ යනවා කියලා. එහෙනම් ඉතින් මම මේ මෙතුම කියන දේවල් කළා වැඩක් නැහැ. ඇයි? මම නිරේ යනවා. එහෙම හිතන්න බැරිද? පුළුවන් නේ. අන බලන්නකොට මේ සියුම් දේවල් දෙව් මිනිස් ලෝකයට ලියා ගන්න බැරිදී බුදුරජාණන් වහන්සේ ගාවට ආවට පස්සේ ලිහලා බෙදලා විස්තර කළ දෙනකොට ඇස් ඇරෙනවා. එතකොට මේ හිස් පුරුෂයා කියන්නේ බොරුවක් නේද කියලා තමයි තේරෙන්නේ. ඒතර අවබෝධයට පත් වෙලා නිගණ්ඨනාථ පුත් අතහරින්නේ. හරි පුදුමයි එතකොට. ඊළඟට අහනවා තං ඒ වගේම ගාමිණී මේ ගැන කොහොමද හිතන්නේ? යම් පුරුෂයෙක් සොරකම් කරනවා නම් රෑ කාලේ හෝ වේවා දවල් කාලේ හෝ කල් නොකල් සලකද්දී යම් කාලයක් සොරකම් කරනවා නම් යම් කාලයක සොරකම් නොකරනවා නම් ওই දෙකෙන් වැඩි මොකද්ද කියලා ඇහුවා. සොරකම් කරන කාලද දවසේ වැඩි සොරකම් නොකරින කාලද? ස්වාමීනි සොරකම් කරන කාලේ අඩුයි. සොරකම් නොකරින කාලේ තමයි වැඩි. ඉතින් බලනකොට ගාමිණී එහෙනම් ඉතින් මේ සොරකම් කරන කෙනා නිරේ යන්නේ නැහනේ. නිගණ්ඨනාථ පුත්තගේ වචනයට අනුව. ඒ නිගණ්ඨනාථ මොකද්ද කිව්වේ? යම් දෙයක් සොරකම් කරනවද යම් කෙනෙක් සොරකම් කරනවද බහුල වශයෙන් කරනවද ඊට අදාළව තමයි අපාය යන්නේ. එහෙමයි. ඒතර බහුලව කරලා තියෙන දවසේ වැඩිපුර මොකද්ද? සොරකම් නොකර ඉන්න එක. මම අඩුවෙන් කරලා තියෙන්නේ මොකද්ද? සොරකම් කරපු එක. ඒ කාරණේ අරගෙන බලනකොටත් නිගණ්ඨනාථ පුත්තගේ වචනෙට අනුව ඒක නා නිරේ යන්නේ නැහැ කිව්වා. ඒතර බුදුරජාණන් දේශනා කරනවා ඔය කාරණේ සලකද්දිත් මේ ගාමිණී යම් කාලයක් සොරකම් නොකරයි නම් ඒ කාලය තමයි ඊට වැඩි. ගාමිණී එතකොට ඔහොමනම් තියෙන්නේ යමක් බහුල වශයෙන් කරමින් වාසය කරන විට ඒ අයුරින් අපායට පමුණුනවා යන නිගණ්ඨනාථ පුත්තගේ වචනයට අනුව කවුරුත් අපාය යන්නෙත් නැහැ, නිරේ යන්නෙත් නැහැ. එතනම නිගණ්ඨනාථ පුත්තගේ ඔන්නකොට තමයි කියන්නේ දුරක්ඛාත ධර්මයක් කියලා කියන්නේ. ඒ කියන්නේ දුරක්ඛාත කියලා කියන්නේ ඒක ප්‍රඥාවෙන් හොඳට බලනකොට එතනම නිරුත්තර කරලා දානවා. එහෙමයි. අනිත් පැත්තට ප්‍රතිපස්න අහනකොට සත්‍ය විවර කළ දෙනකොට මොකද වෙන්නේ? ඒව නිෂ්ප්‍රභා වෙලා යනවා. බබලන්නේ නැහැ එතකොට. ප්‍රඥාව විහිදුවනකොට බුදුරජාණන් වහන්සේ ධර්මය මොකද්ද? ස්වාක්ඛාතයි. දැන් කාටවත් මේ වචනේ එහෙම නොවේ කියලා කියන්න විදියක් කියන්න බෑනේ. එහෙමයි. දැන් නිගණ්ඨනාථ පුත්තගේ වචන මොකද වෙන්නේ? එකිනෙක අල්ලන් බින්දිනවා භාග්‍යතුන් වහන්සේ. එකිනෙක බින්දිනවා. සත්‍යයේ පිහිටා බින්දිනවා. ධර්මයේ පිහිටා ප්‍රතික්ෂේප කරනවා.
භාග්‍යතුන් වහන්සේ මේ ප්‍රතික්ෂේප කරන්නේ. බුදුරජාණන් වහන්සේ අහනවා මේ කියන කාරණේට අනුව මේක සත්‍යද අසත්‍යද ඔබ හිතලා බලන්න. ඒතර එයාම බලනවා ඇත්ත නේනම් නිගණ්ඨනාථ පුත්තගේ වචනට අනුව නිගණ්ඨනාථ පුත්ත කියන්නේ කොහොමද? යම් දෙයක් බහුල වශයෙන් කරනනම් ඒ අනුව නිරේ යනවා. ඇත්තටම බහුල වශයෙන් කළ තියෙන සතුන් නොමරින්න එක. ඒතර නිරේ යන විදියක් නැහැ නේ කවුරුවක්. බහුල වශයෙන් කළ තියෙන සොරකම වැළකීලා ඉන්න එක. ඇත්තටම නිරේ යන විදියක් නැහැ නේ කෙනා. ඒතර අරයගෙන් බණ අහපු කෙනා ප්‍රඥාවන්ත වෙනකොට අරය නිකම්ම අතහරිනවා භාග්‍යතුන් වහන්සේගේ සිරිපා අභියස. භාග්‍යතුන් වහන්සේගේ සිරිපා අභියස ඉඳගෙන ප්‍රඥා ලෝකයේ දල්වමින් අනිත් ශාස්ත්‍රූර අතහරින ශ්‍රාවකයෝ බුද්ධ ශාසනයෙම හිටියේ. ආශ්චර්යයි මේක. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අනෝ ගාමිනී මේ ගැන කොහොමද හිතන්නේ? යම් පුරුෂේ කාමී වර්ධව හැසිරෙනවා නම් මොන වැරදි කාමසේවනේ හැසිරෙනවා. රෑ කාලේ හරි දවල් කාලේ හරි සලකල බලද්දී අහනවා යම් කාලයක වැරදි කාමසේවනේ හැසිරෙනවා නම් ඒ කාලෙද වැඩි වැරදි කාමසේවනේ නොහැසිරෙන්නව නම් ඒ කාලෙද වැඩි. ස්වාමිනී යම් පුරුෂයෙක් ඇත්තටම වැරදි කාමසේවනේ හැසිරෙනවා ඒ කාලේ අඩුයි. දවස ගත්තොත් එහෙම. වැරදි කාමසේවනේ හැසිරෙන්නේ නැත්නම් ඒ කාලේ තමයි වැඩි. එහෙමයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා ඉතින් වැරදි කාමසේවනේ හැසිරෙන කාල පරිච්ඡේදය දවසක් ගත්තොත් අඩු නම් වැරදි කාමසේවනේ හැසිරීමේ වැළකීලා ඉන්න කාලේ වැඩි නම් නිගණ්ඨනාථ පුත්තගේ වචනේ මොකද්ද? යමක් බහුල වශයෙන් කරයි නම් ඒ අරුම නිරේ යනවා කියලා. ඉතින් බලනකොට එහෙනම් මේ පුද්ගලයා නිරේ යන්නේ නැහැ නේ බහුල වශයෙන් කරලා තියෙන කොහොමද? වැරදි කාමසේවනෙන් වැළකීලා ඉන්න එක. එහෙමයි. හරි පුදුමයි. ඒකයි මේ කර්මය ගැන කියන දේ පිළිබඳව බුදුරජාණන් දේශනා කළේ මේ කල්පනා කළා මේ අවසන් කරන්න බෑ කියලා කියන මේකට අදහස් අරගෙන. ඒතරේ මොකද සාමාන්‍ය කෙනෙක්ගේ චිත්තසංතානය තුළ උපදින කල්පනාව මේ සත්‍ය දැකලා ඇති කරගන්න එක නෙමෙයි. එහෙමයි. ඒක තහවුරු කරගත් එකක් නෙමෙයි. ඕ දැන් බැලූ බැල්මට අපි හිතනවා මොකද යමක් බහුල වශයෙන් කරනවා නම් ඒ අනුව නිරේ යනවා කියලා හිතනවා. එහෙමයි. එහෙමනේ හිතන්නේ සාමාන්‍යයෙන් අපි. ඒතර යමක් බහුල වශයෙන් කරනවා නම් ඒ අනුව නිරේ යනවා කියලා අපි හිතද්දිම ඇත්තටම බහුල වශයෙන් කළා තියෙන නොකර ඉන්න එක. නේද? ඒතර බහුල වශයෙන් කරනවා නම් ඒ හේතු කරන්නේ නිරේ යනවා කියන වචනය පාවිච්චි කරන්නේ. ඒතකොට බුද්ධ ශාසනයේ අවසරයක් නැහැ ඒතකොට. හරි ආශ්චර්යයි. එහෙමනේ අපිට මේ වගේ වචනයක් පනවන්න පුළුවන් කොහොමද? දස අකුසලයේ යෙදෙන කෙනෙක් නිරේ යන්න පුළුවන්. ඒකට හරි ආශ්චර්යයි. මෙතන මේ බලන්න මේ නිගණ්ඨනාථ පුත්ත මේ කියන මත බුදුරජාණන් වහන්සේ ලස්සනට බෙදා දක්වලා බිඳ දාන හැටි. එහෙමයි. ඒක බලන්න මේ දැන් ඒකට හේතුව කොහොමද? දැන් නිගණ්ඨනාථ පළ කරන්නේ අදහසක් විතරයි. යම් දෙයක් තර්කානුකූලව කල්පනා කරනවා. ඒත් එදා යුගයේ තියෙන අදහසුත් ගන්නවා. ඒ අදහස් ටික මොකද වෙන්නේ? තව එයා තර්කානුකූලව මොහොර එකඟ සිතකින් කල්පනා කරනවා එච්චරයි. දැක්මක් නැහැ. එහෙමයි. සත්‍ය දැකීමක් නැහැ. හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ ඊළඟට අහනවා දැන් මේ ගාමිණී දැන් කොහොමද හිතන්නේ කියලා අහනවා. යම් පුරුෂයෙක් බොරු කියනවා නම් රැයක වේවා දවාලක වේවා බොරු කියන කාලෙද වැඩි බොරු නොකිය ඉන්න කාලෙද වැඩි? ගාමිණී කල්පනා කරන ස්වාමීනි බොරු කියන කාලේ අඩුයි බොරු නොකියන කාලේ වැඩි. ඉතින් එහෙම ගනිද්දි ගාමිණී මේ නිගණ්ඨනාථ පුත්ත කියන මතයත් එක්ක බලනකොට එතකොට මේ බොරු කියන මිනිස්සයා බොරු කියන කාලේ දවසේ ගත්තොත් අඩු නම් බොරු නොකියා ඉන්න කාලේ නම් වැඩි. යම් දෙයක් එතකොට බහුල වශයෙන් කරයි නම් එයි නිරේ යනවා කියලා මම කිව්වොත් එහෙම නිගණ්ඨනාථ පුත්තගේ වචනේ බොරුවක්. ඇයි එයා දවසේ වැඩිපුර ඉන්නේ මොකද්ද? බොරු නොකිය ඉන්න එක. අඩුවෙන් කළා තියෙන්නේ මොකද්ද? බොරු කියන එක. ඒතර බහුල වශයෙන් කිරීම නිසා නිරේ යනවා නම් බහුල වශයෙන් කළා තියෙන්නේ මොකද්ද? බොරු නොකිය ඉන්න එක. එහෙමයි. මුලින් කියන බහුල වශයෙන් කළා තියෙන්නේ මොකද්ද? සතුන් නොමර ඉන්න එක. ඊළඟ කියන බහුල වශයෙන් මේ කළා තියෙන්නේ මොකද්ද? හොරකමින් වැළකීලා ඉන්න එක. ඊළඟ කියන බහුල වශයෙන් කළා තියෙන්නේ මොකද්ද? බොරුවෙන් වැළකීලා ඉන්න එක. එහෙනම් බහුල වශයෙන් කරපු දෙයට අනුව නිරේ යන විදියක් නැහැ. මොකද කුමක් නිසාද? අකුසලෙන් වැළකීලා ඉන්න නිසා. හරි ආශ්චර්යයි. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගාමිණී ඇතැම් ශාස්ත්‍රවරයෙක් මෙවැනි මතයක් කියන කෙනෙක් මෙවැනි දෘෂ්ටියක් දරන කෙනෙක් නම් ඒ කියන්නේ යම් කෙනෙක් සතුන් මරනව නම් දැන් ඉස්සෙල්ලම කිව්වේ මොකද්ද? බහුල වශයෙන් කරනවා කියන කාරණේ අරලා ඒක බින්දා. දැන් ඊළඟ කාරණේ
ගාමිණී ඇතැම් ශාස්ත්‍රවරයෙක් මෙවැනි දෙයක් කියන කෙනෙක් නම් මෙවැනි දෘෂ්ටියක් දරන කෙනෙක් නම් ඒ කියන්නේ යම් කෙනෙක් සතුන් මරණව නම් ඒ සියල්ලෝම අපාය උපදිනවා නිරේ උපදිනවා. යම් කෙනෙක් සොරකම් කරනව නම් ඒ සියල්ලම අපාය උපදිනවා නිරේ උපදිනවා. යම් කෙනෙක් කාමයේ වර්ධව හැසිරෙනවා ඒ සියල්ල අපාය උපදිනවා නිරේ උපදිනවා. ඒ වගේම යම් කෙනෙක් බොරු කියනවා නම් ඒ සියල්ල අපාය උපදිනවා නිරේ උපදිනවා. ඒ වගේම ගාමිණී ඉතින් ඒ ශ්‍රාවකයෙක් ඒ ශාස්ත්‍රවරයෙක් කිරි අතිශයින් පැහැදිලා ඔන්න ඔහු ගාවට එනවා කියනවා. ඔහුට මෙහෙම කියන හිතෙන්නේ මගේ ශාස්ත්‍රවරය මේ වගේ දෙයක් කියනව නෙවෙයි. මොකද්ද? මෙවැනි දෘෂ්ටියක් දරන කෙනෙක් මේ වගේ කියන දෘෂ්ටියක් පළ කරන කෙනෙක් යම් කෙනෙක් සතුන් මරණව නම් ඔහු අපාය යනවා කියලා කියනවා. නිරේ උපදිනවා කියලා කියනවා. අනේ ඉතින් මා සත්තු මරලා තියෙනව නෙවෙයි. ගාමිණී ඔහු ඒ වචනේ අත්හැරියේ නැත්තම් ඒ සිත අත්හැරියේ නැත්තම් ඒ දෘෂ්ටිය බැහැර කළේ නැත්තම් ඔසවාගෙන ඉන්න බරක් බිමින් තියන්නේ යම්සේ දෙලසීම නිරේ යනවා කියලා. එහෙමයි. ඒතර දැන් ඔහු සතුන් මරපු නිසා නෙමෙයි නිරේ යන්නේ. එහෙමයි. සත්තු මරණ ඔක්කොම නිරේ යනවා කියලා යම් මතයක් කියපු ශාස්ත්‍රුන් වහන්සේ නමක් සරණ ගිහිල්ලා ඒ ශාස්ත්‍රවරයා දේශනා කරපු මතයට අනුව හිත හිතා ඉන්නකොට ඒ දෘෂ්ටියේ හිත පැටලෙනවනේ එතකොට. එහෙමයි. අයියෝ මං දැන් නිරේ යනවා. මං දැන් ඉතින් නිරේ යනවනේ මම සත්තු මරලා ඉන්නේ. ඒ හේතු කරගෙන නිරේ යනවා කියනවා. මිත්‍යා දෘෂ්ටියේ තියෙන මිත්‍යා දෘෂ්ටියේ බරපතලකම. දැන් එතකොට බලන්න මේ සමාජගත වෙලා තියෙන මේ එකිනෙක කෙනාගේ පුද්ගලික අදහස් කොච්චර හානි කරනවදනේ. එහෙමයි. ඒතකොට මේ තමන්ගේ පුද්ගලික අදහස පින්වත්නි පුදුම හානි කරනවා මේ ලෝකයට. ඒ නිසා අපි ශ්‍රවණය කළ යුත්තේ මොකද මේ පුද්ගලික මතය අසන ඔබටත් තේරුම් බේරුම් කරගන්න බෑනේ. දැන් බලන්න අද ලොකු පුද්ගලික මතයක් යනවා භාග්‍යතුන් වහන්සේ ලංකාවේ ඉපදුනා. ඊළඟට තව මතයක් යනවා ලෝකේ මේ අභිධර්මයේ නැතුව ධර්මය අවබෝධ කරන්න බෑ. එහෙමයි. ඒ තව මතයක් යනවා එයින් පිළිම මහන්සලා වෙනස් වෙලා තියෙන්නේ. එහෙමයි. ඒකට දැන් බලන්න දැන් පිළිම මහන්සේ මේ අයුරින් තිබිය යුතුයි කියලා එහෙම එකක් නැහැනේ. පිළිම මහන්සේ නමක් අඹන්නේ දෙව් මිනිස් ලෝකයට හිත පහදව ගන්න. එච්චරයි. ඒතර ඒ වගේ දෙයක් අරගෙන මිනිස්සයාට වැරදි මතයක් සමාජගත කළා. ඒකෙන් මිනිස්සයාගේ සිත් සතන් විනාශ කිරීමක් කරන්නේ නැද්ද එතකොට? පුදුමයි Taman තෝරගන්න මාතෘකා. එහෙමයි. නින්දා අපහාස කරන්න තමයි තෝරගන්නේ. නමුත් අනිත් මිනිස්සයාට දෙන මත ඊට පස්සේ පිරිහුණා කියන එකට ඉතින් වැඩිදුර සාක්ෂි හොයන දෙයක් නෑ නේද ස්වාමී? ඒක නේන්න. ඒතර මොකද වෙන්නේ? අර මත මිනිස්සු ඔළුවේ තියන් ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ ලංකාවේ ඉපදුනා. එතින්දල මොකද වෙන්නේ? මිහිඳු මහරහතන් වහන්සේගේ පැමිණීමට ගරහනවා. ඊට පස්සේ ස්වර්ණමාලී සෑයට ගරහනවා. දාස ද්‍රෝණයක් වැඩ සිටින. ලලාට දාසුන් වහන්සේට ගරහනවා. එහෙමයි. ඒතර ඔක්කොම පිළිගන්නේ නැහැ. ඒ ඔක්කොම බොරුවක් වෙනවා එතකොට. දැක නේද? එතකොට ඒක අනිත් පැත්තෙන් එනකොට වක්‍රාකාර වෙන්නේ මොකද්ද කියලා? තව මේ පරපුරවල් දෙකක් තුනක් යනකොට තෝ පිළිගන්නේ නැහැ නේ මොකක්ද උට. ඒක දැන් අද හානිය වෙලා තියෙන අභිධර්මයේ නැතු ධර්මය අවබෝධ කරන්න බෑ කියලා ඒ දෙයක් සමාජගත වෙලා තියෙනවා. අන්තිම මිනිස්සු මොකද වෙන්නේ? සීල් රකින්නේ නැහැ එතකොට. ඒ අභිධර්මයේ නැතු ධර්මය අවබෝධ කරන්න බෑනේ. ඊට පස්සේ මොකද වෙන්නේ? ඉන්ද්‍රිය দমনයට සමේ සාදුකාර දෙන්නේ නැහැ. ඊට පස්සේ ආහාරේ මාත්‍රා පුරුදු කිරීමට අනුමත කරන්නේ නැහැ එතකොට. සති සම්පජන්‍ය අනුමත කරන්නේ නැහැ එතකොට. දැන් පැහැදිලිවම දේශනා කරන බුදුරජාණන් වහන්සේ ගණන් ගලන සූත්‍රයේ මේ විදිහට පිළිවෙලට අනුගමනය කරන්න එතකොට මේ කෙලෙස් දුරු වෙනවා කියලා. එහෙමයි. එතකොට මේ ප්‍රතිපදාවට ගරහනවා. අද ඒක තියෙනවා ලෝකේ ලංකාවේ. ස්වාමීන් වහන්සේ සත්පුරුෂයා අසත්පුරුෂයා අඳුරගන්න බැරි කමත් ඒ අයට තියෙන. ඒ වගේම දැන් ඒ කරුණ තෝරා බේරා ගන්න බැරුවත් ඒත් ගරහන එකමයි මේ. ඒකනේ කියන්නේ. ඒකයි කියන්නේ මේ කිසිම ධර්මයේ උණුසුමවත් ලැබිලා නැතිකම මේ තියෙන්නේ. විසරද ඥාන පිළිබඳ උණුසුමවත් ලැබිලා නැහැ. දසබල ඥාන පිළිබඳ උණුසුමවත් වැඩිලා නැහැ එතකොට. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ විශාල හානියක් තමන් කරගන්නේ තමන්ගේ ජීවිතේට මේ. තමන් දන්නේ මේ කරන හානිය මේ මනුෂ්‍ය වර්ගයාට මේ බෙදෙන දෘෂ්ටි. දැන් මිනිස්සු ඕකින් දෘෂ්ටිගත වෙනවනේ දන්නේ නැතුණාට. විශාල දෘෂ්ටිගත වීමක් නෙවෙන්නේ.
බලන්න එතකොට දැන් කෙනෙක් හිත හිතා හිටියොත් එහෙනම් අනේ නම් අභිධර්මයට ධර්මය අවබෝධ කරන්න බෑ නේද? අයියෝ එහෙම නේද කී හිත හිතා හිටියොත් වැරදි අදහසක් නේ එතකොට. අයියෝ ඊතර භාග්‍යතුන් වහන්සේ ලංකාවේ ඉපදුනා. එහෙනම් මේ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් පැමිණි බොරුවක් නේද? එහෙනම් එතකොට චූලහත්ති පදෝම සූත්‍ර පිළිගන්නේ නැහැ එතකොට. බුත් නැතිලා යනවා එතකොට. එයයි පින් රැස් කරන්න කුසල කුසල නැහැ එතකොට. චෛත්‍ය ගැන විතර විශ්වාස කරන්නේ නැහැ. එතකොට මේ රජවරු කරපු ඉතින් මිහිඳු මහ රහතන් වහන්සේගේ මේ මඟ පෙන්වීම උනා පිළිගන්නේ නැහැ එතකොට කිසිම දෙයක්. වැරදි දෘෂ්ටියන්නේ එතකොට මේ. බලන්න මේ වෙන හානිය. එහෙමයි. සුළුපටු නෑ මේ කරන හානිය. ඒතර මේ පිරිසිදු බුද්ධ දේශනා ඉස්මතු කිරීමට මේ කරන හානිය එතකොට හරි පුදුමයි. ඔහොම මිනිස්යාගේ හිතවලට මේ වගේ දේවල් ජනගත කරලා මේ මිනිස්යාගේ හිතවල මේව කැරකෙන්න ගත්තොත් එහෙම ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? සීල් රකින්න කෙනා සීල් රකින්න නැති වෙලා යනවා. ඉන්ද්‍රිය দমনය කරන කෙනා ඉන්ද්‍රිය দমনය කරන්නේ නැති වෙනවා. ඒ වැඩක් නෑනේ. ඊළඟට සති සම්පජාන්‍ය පුරුදු කරන හදන කෙනා කරන්නේ යෝනිසෝ මනසිකාරය දෙන කෙනා යෝනිසෝ මනසිකාරය දෙන්නේ නැතු යනවා. පින් කරන කෙනා පින් කරන්නේ නැතු යනවා. වඳින පුදන කෙනා ඒක කරන්නේ නැතු යනවා. මේ නිවන් මාර්ගට වැඩක් නැහැ කියලා. කොච්චර හානියක්ද කරගන්නේ එතකොට. විශාල හානියක් කරනවා එතකොට. ඊළඟට විස්තර කරනවා මගේ ශාස්ත්‍රවරේ මෙවැනි දෙයක් කියන කෙනෙක්. මෙවැනි දෘෂ්ටියක් දරන කෙනෙක්. ඒ කියන්නේ යම් කෙනෙක් සොරකම් කරනවා නම් ඒ සියල්ලම අපාය උපදිනවා නිරේ උපදිනවා කියලා. ඉතින් මා විසින් සොරකම් කරලා තියෙනවා කියලා උන්න කල්පනා කරනවා කියන. සොරකම් කරන සියලු දෙනා නිරේ යනවා කියන ශාස්ත්‍රුන් වහන්සේ ගාවට යම් කෙනෙක් ආවට පස්සේ හිතන විදිය. එහෙමයි. එහෙනම් මමත් අපාය උපදීවි නිරේ උපදීවි කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා කියන. දැන් දැක්ක නේද? මේ එක එක අදහස් මතවාද ඒවට කියන්නේ පච්ච කියලා. සමාජගත වුණාට පස්සේ ඒව ඔස්සේ මිනිස්සයා සිත මෙහෙවන්න ගත්තට පස්සේ මිනිස්සයාගේ සිත්වල බැසගන්න මේ දෘෂ්ටි වලින් මිනිස්සයත් අපාගත වෙලා ඒ දෘෂ්ටි සමාජගත කරපු කට්ටිය න කොහේයිද? විනස් ස්වාමීන් වහන්සේ දැන් මේ මතේ යම් කිසි කෙනෙක් පිළිගත්තොත් එහෙම ඒ කරුණු කියන කෙනා ගැනත් පහදින්නේ නැහැ. පහද ඔය කෙනෙක් වැඩි. එහෙමයි. බුදුම දෙයක් ඒක. එහෙමනම් මම අපාය උපදීවි නිරේ උපදීවි කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා. පින්වත් ගාමිණී ඔහු ඒ වචනේ අත්හැරියේ නැත්නම් ඒ සිත අත්හැරියේ නැත්නම් දෘෂ්ටිය බැහැර කළේ නැත්නම් ඔසවගෙන නද බරක් බිම තියන්නේ යම්සේ දෙලසීම නිරේ උපදිනවා. ඒතර යා සත්තු හොරකම් කරපු නිසා නෙමෙයි නිරේ යන්නේ. මොකද නිසා නිරේ යන්නේ? සොරකම් කරන සියලු දෙනා නිරේ යනවා කියලා යම් අදහසක් සමාජගත කරපු ශාස්ත්‍රුන් වහන්සේ නම සරණ ගිහිල්ලා ඒ අදහසට අනුව හිත හිතා ඉඳලා අනේ මම එහෙනම් නිරේ යන කෙනෙක් නේ මම සොරකම් කරලා තියෙනවා කියලා හිත හිතා ඉඳලා වර්ධවාගත්තු දෘෂ්ටිය නිසා. පුදුම දෙයක් මේක නේද? අන්නේ ලෝකෙට දැන් තේරෙනව නේද? බුදුරජාණන් වහන්සේ ඒ ලෝකෙට හිරු මඩලක් වගේ. හඳ මඩලක් වගේ. එතකොට හිරු මඩල පායනකම් හඳ මඩල පායනකම් මේ දෙව් මිනිස් ලෝකයා මහා ආලෝක කියලා හිතලා තියෙන කොහොමද? මේ පුංචි පුංචි තරු වලට. තරු සරණ ගිහින් ඉඳලා තියෙන්නේ. එහෙමයි. ඊළඟ විස්තර කරනවා මගේ ශාස්ත්‍රවරය මෙවැනි දෙයක් කියන කෙනෙක්. මෙවැනි දෘෂ්ටියක් දරන කෙනෙක්. මොකද්ද? ඒ කියන්නේ යම් කෙනෙක් කාමේ වරදවා හැසිරෙනවා නම් සියල්ලෝම අපාය උපදිනවා කියලා දෘෂ්ටියක් යම් ශාස්ත්‍රවරයෙක් දරනවා නම් නිරේ උපදිනවා කියලා. ඉතින් ඒ ඉතින්ට ගියපු ශ්‍රාවකයෙක් හිතනවා කියනවා අයියෝ මං කාමේ වරදවා හැසිරලා තියෙනවා. එහෙමනම් මම අපාය උපදීවි නිරේ උපදීවි කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා කියන. ගාමිණී ඔහුගේ වචනය අත්හැරියේ නැත්නම් සිත අත්හැරියේ නැත්නම් දෘෂ්ටිය බැහැර කළේ නැත්නම් ඔසවාගෙන ලද බරක් බිම තියන්නේ යම්සේද එලෙසින්ම නිරේ යනවා කියන. එලෙසින්ම නිරේ යනවා කියන. කුමක් නිසාද? වැරදි දෘෂ්ටිය විශාල හානි කරයි. එහෙමයි. වැරදි දෘෂ්ටිය. ඊළඟ විස්තර කරන මගේ ශාස්ත්‍රවරය මෙවැනි දෙයක් කියන කෙනෙක් මෙවැනි දෘෂ්ටියක් දරන කෙනෙක්. ඒ කියන්නේ යම් කෙනෙක් බොරු කියනවා නම් ඒ සියල්ලම අපාය උපදිනවා නිරේ උපදිනවා කියලා. ඉතින් මා විසින් අනේ බොරු කියලා තියෙනව නෙව. එහෙනම් මං අපායේ නිරේ උපදිනවා කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා කියලා. දැන් අහන දේ හිතේ නැවත නැවත පළපදියම් වෙනකොට ඒක දෘෂ්ටියක් බවට පත් වෙනවා. එහෙමයි. දැන් අද මිනිස්සුන්ගේ හිතවලින් මේ නැකතට කණ එක අයින් කරනවා කියන එක ලේසි නෑනේ. මිනිස්සු නැකතකින් වෙලාවකින් තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වය
ළඟා කරගන්න හදන කාරණාව දැන් බටහිර රටවල ඒක නෑනේ ඇත්තටම. එහෙමයි. එන්න නැකතකින් නම් සාර්ථකත්වය තියෙන. එහෙනම් බටහිර රටවල මේ ලෝකේ අසාර්ථක වෙන්න ඕන රටවල් තියෙනව නේද? අසාර්ථකම් වෙන්න ඕන රටවල් තමයි බටහිර රට. මොකද නැකතක් නෑ. කේන්දර නෑ. මේ හරි පුදුමයිනේ ඒව. හරි පුදුමයි. එතකොට බලන්න ඊව දැන් ගියාට පස්සේ මොකද වෙන්නේ? නැතුව බෑ මිනිස්සුන්ට. ඒ සියල්ලෝම අපාය උපදිනවා නිරේ උපදිනවා කියලා මා විසින් මම බොරු කියලා තියෙනවා. අනේ මං එහෙනම් අපාය නිරේ උපදී කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා කියනවා. ගාමිණී මොන වචනේ අත්හැරියේ නැන්දන්ද? අනේ මම බොරු කියලා තියෙනවා දැන් එහෙනම් මං නිරේ යනවා කියලා අදහසක්. ඒකට කියන දෘෂ්ටිය. ඒ දෘෂ්ටිය අත්හැරියේ නැත්තම් ගාමිණී බැහැර කළේ නැත්තම් ඔසවාගෙන ලද බරක් බිම තියන්නේ යම්සේද. මහා බරක් ඔළුවේ තියන් ආවහම ඒක බිමින් තියන්න මහ වෙලාවක් යනවද? දඩස් ගාලා බිමට වැටෙනවනේ. එහෙමයි. ආන් මේ වගේ කය අතහරිද්දිම වේගෙන් නිරේට අරගෙන යනවා. වෙන ස්වාමීන් වහන්සේ අපි මේ සමාජයේ දැකලා තිනවා සමහර අය යම් වැරැද්දක් වුණාට පස්සේ ඒ වැරැද්ද නිවැරදි කරගන්න වෙනුවට ඔය මතේ ඉන්න අපි අය දැකලා ඉන්න ගොඩාක් තරුණ සමාජ ගොඩක් අය ඉන්නවා. ඒතකොට අර වැරදි අදහස නැති කරගන්න බැරි කමටම වැරද්දේ එල්ලි නැවත එන කට්ටිය ඉන්නවා. එහෙමයි. එහෙම කට්ටිය මම අහලා තියෙනවා මම දැකලා තියෙනවා මට මුණ ගැහිලා තියෙනවා. ඒතකොට සමහර අය ඉන්නවා මේ වැරදි වෙච්ච කෙනාගේ ඔළුවට අර වැරද්ද නැවත පටව හිතට පීඩා දිදී එයා තමන්ගේ බ්ලැක්මේල් කරගන්න. එච්චර අසරණ කරන කට්ටිය මේ ලෝකේ. එහෙමයි. ඉතින් ඔය යම් කෙනෙක්ගේ දෘෂ්ටි ගත කරලා අසරණ කරනවා නම් සසරට වැටෙනකොට මොකද වෙන්නේ? තමන් දෘෂ්ටි ජාලවල අනිත් අය විසින් තමන්ව හිර කරනවා. එහෙමයි. බලෙන් හිර කරනවා. දැන් එහෙම ලෝකෙ මිනිස්සු නැද්ද? කොච්චර ඉන්නවද? දැන් සමහර ආගම්වල සමහර කාන්තාවෝ ඒ කියන දෘෂ්ටිය පිළිගත්තේ නැත්නම් ඒ කාන්තාවන්ට හිංසන. ඒ කියන විදියට හිටියේ නැත්නම් ඒ කාන්තාවන්ට මරණය. ඒ වගේ සෝචනීය ඉරණමකට පත් වෙන්නේ ඇයි පෙර ජීවිතවල? සමහර විට ඒ අය මේ අනිත් අයගේ කාම වහල්ලියක් බවට පත් වෙලා ඉන්නේ. එන පෙර සසරේ තමන් කරපු අය. අනිත් අය තමන්ගේ කාම වහලියක් කරගත්තා නම් කය පිනවන්න තමන් ඊළඟ ජීවිතේ හිමිකාරියක් වෙනවා. හිමිකාරයෙක් වෙනවා. තමන් දෘෂ්ටිවල අනිත් අය පැටලෙව්වා නම් තමන් එකේ හිමිකරුවෙක් වෙනවා ඊළඟ ජීවිතේ. තමන් බලහත්කාරයෙන් ඒ තුළ දැන් සමහර ආගම්වල නොදරුවෝ පුංචි දරුවෝ අවුරුදු 2 3 ඉඳන් ඒක මහා මේ පුරුදු කරනවනේ ඒගොල්ලෝ බලහත්කාරයෙන් පුරුදු කරනවා. එහෙමයි. සමහර මම වීඩියෝ ක්ලිප් දැකලා තියෙනවා මේ පුංචි නොදරුවන්ට දෙනවා මේ සත්තුන්ගේ බෙල්ල කපන්න කියලා. ඉතින් අර පුංචි දරුවෝ කියනවා අනේ මට මේක කරන්න බෑ කියලා. බලහත්කාරයෙන් කරනවා. කාලයක් කරාට පස්සේ අර දරුවට එක් ගාණක් නැහැ. එතෙන්ටපත් වෙනවා. වැරදි දේවල් තුළ සමාදන් කිරීමේ ආදීනව. ඊළඟ දේශනා කරනවා ඉදපන ගාමිනී ඔහොම තියෙන ලෝකේ තථාගතෝ ලෝකේ උප්පජ්ජති අරහං සම්මා සම්බුද්ධෝ. අන්නේ ලෝකේ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළනවා කියනවා. අරහං කියනවා සම්මා නවාරහදී බුදු ගුණයන්ගෙන් යුක්තයි කියනවා. උන්වහන්සේ නොයෙක් ඔන්න බලන්න භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ දේව මිනිස් ලෝකයට මේ කාරණේ සම්බන්ධව දේශනා කරන්න ඇති. භාග්‍යතුන් වහන්සේ නොයෙක් ආකාරයෙන් සතුන් මැරීමට ගරහනවා බලහත් ගරහනවා. සතුන් මැරීමෙන් වළකින කියලා කියනවා. නොයෙක් ආකාරයෙන් සොරකම් කිරීමට ගරහනවා බලවත්ව ගරහනවා. මේ සොරකමින් වළකින්න කියනවා. නොයෙක් ආකාරයෙන් කාමයේ වර්ධව හැසිරීමට ගරහනවා. බොරුවට ගරහනවා බලවත්ව ගරහනවා වැළකීම පිණිස ධර්මයේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ. අකුසලයට ගරහනවා. කුසලයේ සමාදන් කරනවා. අකුසලයෙන් වැළකීම පිණිස සමාදන් කරනවා. එතකොට එහිම ශාස්ත්‍රුන් වහන්සේ නමක් ගාවට ශ්‍රාවකෙක් එනවා කියන අතිශයින් පැහැදිලා. එහෙමයි. එතකොට ඔහු නුවණින් කල්පනා කරනවා කියන භාග්‍යතුන් වහන්සේ නොඑක ආකාරයෙන් සතුන් මැරීම ගැන ගරහනසේක. බලවත්ව ගරහනසේක සතුන් මැරීමෙන් වළකින්නයි වදාරනසේක. අනේ මා විසුණු සතුන් මැරීම යම් තාක් ඇතනම් ඒ තාක් කෙරලා තියෙනවා.
මා විසින් යම් තාක් සතුන් මරා ඇද්ද ඒ අයහපත් දෙයක් යහපත් දෙයක් නොවේ, හොඳ දෙයක් නොවේ. ඉඳින් මම ඒ හේතු නිසා චිත්ත පීඩාවකින් හිටියා කියලා මා විසින් මේ පාප කර්මෙ නොකලා වෙන්නේ නැහැ. අන්න ශ්‍රාවකේ ආර්ය ශ්‍රාවකේ කල්පනා කරන විදිහට. එහෙමයි. මගේ අතින් පවක් වුණා. හැබැයි මේ පව වුණාට ඒ ගැන හිතා හිටියා කියලා චිත්ත පීඩාවෙන් හිටියා කියලා පව නොකලා වෙන්නේ නැහැ. කළා තියෙන දැන් ඒක. එහෙමයි. ඒකට විපාක නොලැබී තියෙන්නේ නැහැ. මේ විදියට ඔහු නොවන විමසලා හිතනවා කියනවා අද ඉඳන්ම සතුන් මැරීම අතහරිනවා. කොච්චර ශ්‍රේෂ්ඨද නිසා. කොච්චර ශ්‍රේෂ්ඨද. එහෙමයි. අද ඉඳන්ම සතුන් මැරීම වැළකී සිටිනවා. ඒ ආකාරයෙන් මේ පාප කර්මය ප්‍රහාණය වෙලා යනවා. අන්න වැඩි. මේ ආකාරයෙන් මේ පාප කර්මය ඉක්මවා යනවා කියනවා. දැක්ක නේද? භාග්‍යතුන් වහන්සේගේ අවබෝධය ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න. සතුන් මැරීම අයහපත් දෙයක් කියලා තේරුම් ගන්න. සතුන් මැරීමෙන් භයානක විපාක රැස් වෙනවා කියලා මේ තේරුම් ගන්නවා. තේරුම් ගන්න කල්පනා කරනවා මම මේ ගැන හිතා හිටියා කියලා චිත්ත පීඩාවේ ඉඳ කියලා මේක විපාක නොලැබී තියෙන්නේ. මං අද ඉඳන් සත්තු මරන්නේ. එතන මොකද වෙන්නේ? පාප කර්මය ෂය වෙනවා. මොකද පාප කර්මය? සතුන් මැරීමෙන් වැළකීමේ පිහිටා සතුන් මැරීම අත්හැරියා. ඒ පාප කර්මය අත්හැරියා. එහෙමයි. ඒ පාප කර්මය අත්හැරලා ඉන්න මොකද වෙන්නේ? පාප කර්මය ටික ටික ඉක්මවා යනවා. ඒකට ආකංකයි සූත්‍රයේ ලස්සන වචනයක් තියෙනවා. සතුන් මරණ කෙනාට පිරිනිවන් පාන්නයි සතුන් මැරීමෙන් වැළකීම තියෙන්නේ. සතුන් මරණ කෙනාට කෙලෙස් දුරු කරගන්න නිකෙලෙස් වෙන්නයි සතුන් මැරීමෙන් වැළකීම තියෙන්නේ. සතුන් මරණ කෙනාට ශ්‍රේෂ්ඨ වෙන්නයි සතුන් මැරීමෙන් වැළකීම තියෙන්නේ. එහෙමයි. හරි ආශ්චර්යයි නේද? ඊට පස්සේ තව ඉස්සරයක් කියනවා සතුන් මරණ කෙනා මං සතුන් මැරීමෙන් වළකිනවා කියලා ශ්‍රේෂ්ඨ සිතක් උපදවා ගන්නවා කියනවා. මේ සතුන් මැරීම ගැන කියද්දි වැරදි වෙච්ච අයට වැරද්දෙන් නැගී හිටින්න කොඳ දහම් පදයක්. හරිම ලස්සනයි. වැරදි වුණු අයට මේ වැරදින් නැගී සිටින ලස්සනම ක්‍රමය මේක තමයි. එහෙමයි. එහෙනම් මේ බුද්ධ ශාසනයේ වැරදි වෙච්ච අයට නැගී සිටින ක්‍රමවේදයක් තියෙනවා. හරිම ආශ්චර්යයි ඒක. එහෙමයි. ඒ නිසා මේ වැරද්ද වෙච්ච සියලු දෙනා නිරේ යනවා කියන තැනට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. හැබැයි සත්‍යයක් විතර මෙන්න මේක පවතින මොකද්ද? ආනන්තරීය පාප කර්මයක් වුණොත් ඒ සියලු දෙනා කල්පයකට අනිවාර්යෙන් නිරේ යනවා. ඒකේ කර්මයේ ස්වභාවය මිසක ඒක භාග්‍යතුන් වහන්සේ කරන එක නෙමෙයි ඒක. එහෙමයි. ඒ කර්මයේ ස්වභාවය. ඒක ආනන්තරීය කියන අතරක් රැඳෙන්නේ නැහැ. ඒ පාප කර්මේ වුණා නම් අතරක් රැඳෙන්නේ කය ඇතහැරියා නිරේට ගියා කල්පයක් ජීවත් වුණා. ඒක තමයි ස්වභාවය ලෝකේ. හරි පුදුමයි. දැන් මේ සියල්ල දැනගෙන සියල්ල දැකගෙන යම් ප්‍රකාශයක් දෙව් මිනිස් ලෝකයට දේශනා කරනවද ඒ ප්‍රකාශයයි ඒ සත්‍යයයි ඒ ධර්මයයි සියල්ල නොදැනගෙන පටු සිතින් සමාජයේ තියෙන දේවල් දිහත් බලලා ඒකට අනුව තර්කානුකූලව යම් දෙයක් සමාජගත කිරීමයි දෙකේ වෙනස බලන්න. ඒතර ඒ වගේ අදහස් තුළ කොච්චර අනතුරක් තියෙනවද මනුෂ්‍ය වර්ගයාට. ස්වාමීන් වහන්සේ අර පෙර අදහසේ අපිට පැහැදිලිව මේකේ දැඩි බවක් තියෙනවා. එහෙමයි. එතන සත්‍යයක් නොවන බවකුත් තියෙනවා නේද? එහෙමයි. කියන්නේ ප්‍රඥාවන්ත කෙනෙකුට කල්පනා කරලා බැලුවට පස්සේ පේනවා මේකේ තියෙන ප්‍රශ්නයක් මෙතන තියෙනවා. දෝෂයක් තියෙනවා කියලා පේනවා. එහෙමයි. ඒ දෝෂي ලස්සනට පෙන්වන්න කළානේ භාග්‍යතුන් වහන්සේ. එහෙමයි. ඊළඟ දේශනා කරන භාග්‍යතුන් වහන්සේ නොඑක ආකාරයෙන් ඊළඟ කල්පනා කරන ඒ වගේ මාරි ශ්‍රාවක හිතනවා කියනවා සොරකම් කිරීමට ගරහනවා බුදුරජාණන් වහන්සේ. බලහත්ත ගරහනවා. මේ වගේ විපාක තියෙනවා කියලා දේශනා කරනවා කියනවා. සතුන් මැරුවොත් අඩු ආයුෂ ලබන්න පුළුවන්. එහෙමයි. සමහරට මේ පාප කර්ම හේතු කරන් කෙනෙක් පටුසිතක් තියෙන කෙනෙක් නිරේ යන්නත් පුළුවන්. පටුසිතක් තියෙන කෙනෙක්. දැන් අපි මීට ඉස්සෙල්ලා කතා කරලා ලෝණපල සූත්‍රය කතා කළේ. එහෙමයි. ඒතර මේ සත්තු මරණ, හොරකම් කරන, වැරදිකාම සේවනයේ හැසිරෙන බොරු කියන කට්ටිය ඒ හේතු කරගෙන පටුසිතක් නම් තියෙන්නේ හුට ඒක නිරේ යන්න පුළුවන් ඒ හේතු කරගෙන. එහෙම නැත්නම් මනුස්ස ලෝකයට ආවොත් එහෙම අඩු ආයුෂ සොරකම් කළොත් එහෙම තමන්ගේ ධනෙ විනාශ වෙනවා. වැරදිකාම සේවනයේ හැසිරුණොත් එහෙම වෛරක්කාරයෝ වැඩි. බොරු කිව්වොත් එහෙම අභූත චෝදනා එනවා. කුමන ආයුරකින් එනවා දුක් විපාක. හැබැයි එයාට ජීවිතය හදා ගන්න පුළුවන් කොහොමද? එයා කල්පනා කරනවා කියන සොරකම් කරන කෙනා කරපු කෙනා හිතනවා කියන බුදුරජාණන් වහන්සේ මේ විදිහට සොරකමේ ආදීනව පැහැදිලි කරලා දුන්නා. සොරකමට බලවත්ව ගරහනවා, සොරකමින් වළකින්නයි වදාරනෝ
මා විසිනුත් යම්තාක් සොරකම් කෙරෙලා ඇද්ද මා විසින් සොරකම් කළා දෙක යහපත් දෙයක් නෙවෙයි හොඳ දෙයක් නෙවෙයි හැබැයි ඒක හිත හිතා හිටියා කියලා මං චිත්ත පීඩාවෙන් හිටියා කියලා ඒක විපාක ස්පර්ශ නොවි තියෙන්නේ හැබැයි මම අද ඉඳන් සොරකම අතහරිනවා අද ඉඳන් මම මේ වැරද්ද අතහරිනවා ඔහු මේ විදිහට බුදුරජාණන් වහන්සේගේ පිළිම වහන්සේ ඉස්සරහා භාග්‍යතුන් වහන්සේ සිහි කරගෙන අදිෂ්ඨාන කරගෙන වැරදින් නැගී සිටිනවා නම් කොච්චර ලාභයක්ද නේද? එහෙමයි ස්වාමීනි. මහා සෑය අභියසට ගිහිල්ලා තුන්ලෝ දිනේ මොහොතේ සෙවණ සැලසූ බෝරජාණන් වහන්සේ අභියසට ගිහිල්ලා මේ විදිහට තමයි හොඳ අදිෂ්ඨානයක් ඇති කරගත්ත නම් කොච්චර ලාභයක්ද? එහේ. ඊළඟ විස්තර කරනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් කාමී වර්ධවා හැසිරීමට ගරහනවා බලවත්ව ගරහනවා ඒකින් වැළකීම් පිණිස ධර්මයේ දේශනා කරනවා මාතුණු කාමී වර්ධවා හැසිරලා තියෙනවා හැබැයි මම මේ ගැන හිත හිතා හිටියේ කියලා චිත්ත පීඩා විඳ විඳ හිටියේ කියලා මට මේකේ දුක ස්පර්ශ නොවි තියෙන්නේ කවදා හරි දවසක දුක ස්පර්ශ කරાવી හැබැයි මං අද ඉඳන් කාමී වර්ධවා හැසිරෙන්නේ මම මේ පාපය අතහරිනවා මේ විදිහට නුවණින් විමසලා වර්ධේ කාමී වර්ධව හැසිරීම අත්හරිනවා කියන ඉදිරියටත් කාමී වර්ධව හැසිරීම වලකිනවා කියන මේ ආකාරයෙන් පාප කර්ම ප්‍රහාණය වෙලා යනවා ඒව මේ තස්ස පාපස්ස කම්මස්ස සමතික්කමෝ හෝති පාප කම්මස්ස පහානං හෝති ඔය විදිහට ජීවිතේ අඩුපාඩු කියන එක බුද්ධ ශාසනය හදාගන්නේ මේක ගලහලා නීති දාලා මංචු දාලා හිරේ දාලා කරන එක නෙවෙයි මේක මේ තම තමන් ප්‍රඥාවන්ත වෙමින් තම තමන් නුවණින් කල්පනා කරමින් තම තමන්ගේ හිත කය වචනය තම තමන් පිරිසිදු කරගන්නවා තම තමන් පිරිසිදු කරගන්නවා ඊළඟ බුදුරජාණන් දේශනා කරනවා ඒ වගේම බුදුරජාණන් වහන්සේ බොරු කීමට ගරහනවා බොරු කීමේ ආදීනව මේ අයුරයි කියලා දේශනා කරනවා බොරු කීමෙන් වළකින ධර්මයේ දේශනා කරනවා ඉතින් මාතින් බොරු කීම සිද්ධ වෙලා තියෙනවා හැබැයි ඒ ගැන හිත හිතා හිටියේ කියලා ඒ පාප කර්මී ස්පර්ශ නොවී තියෙන්නේ විපාක. එහෙමයි. හැබැයි මං අද ඉඳන් බොරු කියන්නේ. අද ඉඳන් මගේ ජීවිතේ මං බොරු අතහරිනවා. ওই විදිහට බුදුරජාණන් දේශනා කරනවා පාප කර්මය ප්‍රහාණය කරනවා කියනවා. පාප කර්ම ඉක්මවා යනවා කියනවා. මොන පව් ඉක්මවා යන්නේ මේ ක්‍රමයට. එහෙනම් ඒකට ගොඩක් වැදගත් කාරණාවක් තමයි කොහොමද? තමන්ගේ හිතට යෝනිසෝ මනසිකාරයේ ඔස්සේ බලවත් මේ අදිෂ්ඨානය උපද්දන්න ඕන. එහෙමයි. බලවත් තමන් යෝනිසෝ මනසිකාරයක් ඔස්සේ හිතට ලොකු බලපෑමක් තමන්ම කරන්න ඕන. තමන්ගේ හිතට තමන් තමයි යෝනිසෝ මනසිකාරයෙන් බලපෑම් කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරන හරිය ලස්සනයි. ඔහු සතුන් මැරීම අත්හැරලා සතුන් මැරීම වැළකී ඉන්නවා. සොරකම් කිරීම අත්හැරලා සොරකම් කිරීම වැළකී ඉන්නවා. කාමී වර්ධව හැසිරීම අත්හැරලා කාමී වර්ධව හැසිරීම වැළකී ඉන්නවා. බොරු කීම අත්හැරලා බොරු කීම වැළකී ඉන්නවා. කේලම් කීම අත්හැරලා කේලමෙන් වැළකීලා ඉන්නවා. පරුස වචන කීම අත්හැරලා පරුස වචනෙන් ওই විදිහටම වැළකීලා ඉන්නවා කියනවා. හිස් වචන කීම අත්හැරලා හිස් වචන කීම වැළකීලා ඉන්නවා. විෂම ලෝභය අත්හැරලා විෂම ලෝභයෙන් වැළකීලා ඉන්නවා. කෝපසිත පහල කිරීම අත්හැරලා කෝපසිත පහල කිරීමෙන් තොරව ඉන්නවා. මිසදුටු අත්හැරලා සම්මා දිට්ඨියෙන් ওই විදිහට යෝනිසෝ මනසිකාරය යෙදී පිහිටනවා කියනවා. පිහිටලා ඒ විතරක් නෙමෙයි කියනවා. ආර්ය ශ්‍රාවකයා මොකද කරන්නේ? විෂම ලෝභයෙන් තොරව කෝපසිතින් තොරව සිහිය මුලා කරගන්න නැතුව සිහියෙන් මනා නුවණින් හිතනවා කියනවා. සියලු සත්‍යෝ වෛර නැත්තෝ වෙත්වා කියලා හිතා ඉන්නවා කියනවා. එහෙමයි. තරහ නැත්තෝ වෙත්වා කියලා හිතා ඉන්නවා කියනවා. මෛත්‍රිය පතුරවන. නැත්නම් හැමතිස්සෙම අපිට පුළුවන් මේ අනේ මේ සියලු සත්‍ය සුවපත් වෙත්වා. කාරුණික සිතවිල්ලක් හිතන්න පුළුවන් අනේ මේ කිසි සත්‍යයකට දුකක් ඇති නොවේවා. මිනි දුක් වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. එහෙම නැත්නම් මේ මුදිතා සහගත සිතක් වඩනවා කියනවා. අනේ මේ දස දිසාවේ සිටින සියලු සත්‍යෝ සැපවත් වෙත්වා. මේ ධන දාන්‍යයන්ගෙන් වැඩිත්වා. එහෙමයි. භවභෝග සම්පත් වලින් වැඩිත්වා. ඒතර මෙහිම අනිත්‍ය සත්‍යයන්ගේ සැපයට පත් වෙන දේවල් ගැන තමන් හිතින් මුමුණන්න පටන් ගන්නවා. ඒ වගේම හිත උපේක්ෂාවට ගන්න මහන්සි ගන්නවා. අනිත් සත්‍යයන් මුල් කරගෙන තමන් හිතේ වෛර ක්‍රෝධ තරහ උපදින තැන්වලදී හැමතිස්සෙම මහන්සි ගන්නෝ වෛර ක්‍රෝධ තරහ උපදින්න නැති වෙන විදිහට හිත මධ්‍යස්ථ කරගන්න මහන්සි ගන්නවා.
මේකට කියනවා සතර බ්‍රහ්ම විහරණ වඩනවා කියන. ඒක ලස්සන උපමාවක් දේශනා කරන බුදුරජාණන් වහන්සේ ගාමිණී හරියට බලවත් සක්පිඹින්නෙක් ඊතා පහසුවෙන්ම හතර දිසාවට සක්පිමින්නේ යම් ආකාරයකින්ද ඒ අයුරින්ම ගාමිණී මෙලෙසින් වඩන ලද බහුල වශයෙන් කරන ලද මෛත්‍රී චේතෝ විමුක්තිය හරි ලස්සන වචනයක් තියෙනවා. ඒවම් බහුලී කතාය යම් පමාන කතං කම්මං නතං තත්‍රා වසිස්සති නතං ත්‍රත්තව තිට්ඨති. ප්‍රමාණ වශයෙන් තියෙන පාපයන් මොකද වෙන්නේ? හිතේ පිහිටන්නේ නැතුව යනවා කියන. මේ කියන්නේ ආනන්තරීය පාප කරයක් වගේ එකක් නෙමෙයි. ඒකට කොහොමත් විපාක ලැබෙනවා. ඊට අවශේෂ තියෙන පාප කර්මයක්ද ඒව හිතේ පිහිටන්නේ නැහැ කියන. හරි පුදුමයි ඒක. නැති වෙලා යනවා කියන. එහෙනම් මේ සතර බ්‍රහ්ම විහරණ කියලා කියන්නේ මේ හිත තුළ පවතින පාපී චේතනා ඡය කරන්න පුළුවන්. පාපී චේතනා හිතේ පිහිටන් නැති වෙන විදියට හිත පවත්වන්න පුළුවන් කුමක් බල වඩලා තිබ්බොත්ද? මෛත්‍රිය වැඩෙනකොට, මුදිතාව වැඩෙනකොට, කරුණා වැඩෙනකොට, උපේක්ෂාව වැඩෙනකොට හිතේ ආශ්චර්ය දෙයක් සිද්ධ වෙනවා පින්වත්නි. මේ ප්‍රමාණ සහගත පාපී දේවල් හිතේ පිහිටන්නේ. හිතේ පිහිටන්නේ. ඉතිරි නැති වෙලා යනවා කියනවා. ආශ්චර්යයි. එහෙනම් මේ හිත තුළ පවතින පාපී දේවල් වේගෙන් බැහැර කරන්න පුළුවන් ක්‍රමයක්. එකක් තමයි තමන්ට සිදුවෙච්ච තමන්ගේ ජීවිතේ සිදුවෙච්ච අඩුපාඩු වලින් නිදහස් කරන දෙයක්. ලස්සන දහම් පරයයක් ඉස්මතු වුණා. ඊළඟට තමන්ගේ ජීවිතේ යම් පාපී සිතුවිලි බලවත් වෙලා තියෙනවා නම් ඒ පාපී සිතුවිලි තමන්ගේ සිත් තුළ පිහිටන් නැති වෙන විදියට බැස ගන්න නැති වෙන විදියට තමන්ගේ හිත වඩා ගන්න දියුණු කරගන්න ආසනම් තමන් කුමක්ද කළ යුත්තේ? සතර බ්‍රහ්ම විහරණ බොහෝ කොට හතර ඉරියව්වෙම වඩන්න ඕන. එහෙමයි. සතර බ්‍රහ්ම විහරණ වඩන්න ඕන. ඒ සතර බ්‍රහ්ම විහරණ වලින් ආශ්චර්ය දෙයක් සිද්ධ වෙනවා එතකොට. පුදුම දෙයක් ඒක. ඒතර බුදුරජාණන් වහන්සේගේ මේ හරි ලස්සන මිනිඳු රාජ ප්‍රශ්න කියන පොතේ හරි ලස්සන කාරණාවක් තියෙනවා. මේ අහනෝ ස්වාමීනි නාගසේනයන් වහන්සේ බොහෝ වෙන්නේ බලවත් වෙන්නේ පිනද නැත්නම් පවද කියලා අහනවා. ඊට පස්සේ කියන මහරජාණන් පින බොහෝයි කියන පව ටිකයි කියන. පව බලවත් වෙන්නේ නැහැ කියන පින තමයි කියන බලවත්. ඒකට හේතුව කුමක්ද කියලා අහනවා. මහරජාණන් පවක් කරද්දී මා විසින් පාප කර්මයක් කරන ලද්දේ කියලා විපිලිසර වෙන්නේ නැහැ කියනවා. ඒ හේතුවෙන් මේ පව මොකද දැන් හිත ඇතුලේ නැවත නැවත විපිලිසර වෙනකොට මොකද වෙන්නේ? හිතේ පැවැත්මක් නැහැ කියනවා. ඒ හේතුවෙන් මේ පව පිළිවෙලින් වර්ධනය වෙන්නේ නැහැ කියනවා. නමුත් මහරජාණන් පිනක් කරද්දී විපිලිසර වෙන්නේ නැහැ කියනවා. විපිලිසර වෙනවා කියන්නේ අයියෝ මගේ අතින් මෙහෙම දෙයක් වුණා නේද කියලා විපිලිසර වෙනවා කියනවා. විපිලිසර වෙන නිසා මොකද වෙන්නේ? හිතේ උඩු දුවන්නේ නැහැ කියනවා. එහෙමයි. හැබැයි පිනක් කරද්දී මොකද වෙන්නේ? විපිලිසර වෙන්නේ නැහැ කියනවා. අයියෝ මගේ අතින් මෙහෙම පිනක් වුණානේ හරි අපරාධ. එහෙම වෙනවද කවදා? නෑනේ. එහෙමයි. එහෙම වෙන්නේ නැති නිසා මොකද වෙන්නේ? සිත පිනා යනවා කියනවා. එහෙනම් මේ විපිලිසර වීම බලපානෝ පිනා නොයෑම පිණිස. විපිලිසර නොවීම බලපානෝ සිත පිනා යෑම පිණිස. පිනක් කර ඊට පස්සේ විස්තර කරනවා සිත පිනා යන විට ප්‍රීතිය ඇති වෙනවා කියනවා. ප්‍රීතිමත් සිත ඇති කෙනාගේ කය සංසිඳනවා කියනවා. කය සංසිඳුනාම සැප විඳිනවා කියනවා. සැප ඇති කෙනාගේ සිත සමාධිමත් වෙනවා කියනවා. සමාධිමත් සිත ඇති කෙනා යථාභූත ඥානය ඇති කර ගන්නවා කියනවා. ඔය කරුණු තේරුම් ගත යුත්තේ පින හරි බලවත් කියලා කියනවා. පින වේගින් වර්ධනය වෙනවා කියනවා. එහෙමයි. ඒ කියන්නේ කුමක් නිසාද? පිනෙන් ආස්වාදයක් උපදිනවා. මහරජාණනි අත්පා සිදුණු පුරුෂයෙක් භාග්‍යතුන් වහන්සේට එක මහණිල් මිටක් පූජා කොට 91 කල්පයක් අපායට නොයන්නේ කියනවා. 91 කල්පයක්. එහෙනම් අපිට තේරෙනවා මහරජාණන් මේ කාරණු පින බොහෝ බවත් පව ටික බවත් තේරුම් ගත යුත්තේ කියනවා. ඒ කියන්නේ මේ හරි ආශ්චර්යයි. එතකොට මේ මෛත්‍රිය කියන පිනට පුළුවනි හිත ඇතුලේ කුමක් බලවත් වෙන එක වළක්වන්නද? පව කියන එක බලවත් වෙන එක වළක්වන්න පුළුවන්. එහෙමයි. ඒක ලස්සන උපමාවක් කියන මට මතකයි මිනිඳු රාජ ප්‍රශ්නෙම තියෙනවා. හරි ආශ්චර්යයි. ඔය දැන් කුඩා ගල් කැටයක්වත් වතුර මත පා කරන්න බෑනේ. එහෙමයි. කුඩා ගල් කැටයක්වත්. නමුත් මහා ටොංගානක බර ගලක් වුණත් හොඳ හැටි
පාරුවක් හදලා පාරුව මත පිහිටවල ගෙනියන්න බැරිද? පුළුවන්. ගිලෙන්නේ නැතුව පාරුව මත පිහිටවල ගෙනියන්න පුළුවන්. ඒ වගේ තමයි කියනවා මේ කුසලයට පුළුවන් කියනවා අකුසලයේ දරාගෙන ගෙනියන්න. ඒකෙන් යට වෙන්න දෙන්නේ නැතුව. ඒ වගේ තමයි මෛත්‍රියට පුළුවන් තමන්ගේ හිතවල උපදින පාපයට බර වෙන්න දෙන්නේ නැතුව හිත පවත්වන්න පුළුවන්. ඒක මෛත්‍රියෙන් කරන්නේ. කරුණාවට පුළුවන් පාපී සිටිවිල්ලට හිත යට වෙන්න දෙන්නේ නැතුව හිත පවත්වන්න පුළුවන්. මුදිතාවට පුළුවන් උපේක්ෂාවට පුළුවන් තමන්ගේ හිත යට වෙන්න දෙන්නේ නැතුව හිත පවත්වන්න පුළුවන්. එච්චර ආශ්චර්ය දෙයක් කුසලයෙන් කරනවා. එච්චර ආශ්චර්ය දෙයක් පින විසින් කරනවා. හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය මේ අවබෝධය අදහාගත්තා. දැන් මේක අවබෝධනේ භාග්‍යතුන් වහන්සේ. නිගණ්ඨනාථ පුත්තගේ අවබෝධය පවට මේ කකුල් දෙකට දූවිලි කරගත්තා. අන්න එක කියන සරණ යනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය දීහිමියෙන් හදාගෙන මේ අදහාගෙන තිරුවන් සරණේ පිහිටියා. ආශ්චර්යයි පින්වත්නි. ඒ නිසා අද දවසෙත් ඔබට මේ බුදුරජාණන් වහන්සේගේ ආශ්චර්ය වූ දෙව් මිනිස් ලෝකයා පවා පැටලෙන බොහෝ විපිලිසර වෙන දුකටපත් වෙන තැනක් තමයි තමන් වෙච්ච වැරදි වලින් නැගිටි සිටින්න බැරුව බොහෝ දුකටපත් වෙන යුගයක් තියෙනවා. ලෝකයක් මේ තියෙන්නේ. එවන් ලෝකයාට සැනසෙන්න පුළුවන් උදාර පණිවිඩයක් මේ ධර්මයේ තුල තියෙනවා. ඉතින් ඒ නිසා ඒ උදාර පණිවිඩයෙන් රැස් වුණු උදාර පින මේ පින්වත් සිල් දෙනාටම තමන්ගේ ජීවිතේ සූපත් භාවය ලබා ගැනීම පිණිසම ධර්ම අවබෝධය පිණිසම හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සමාජයේ ඉන්න දුගී දුප්පතුන්ටත් සමාජයේ ඡණ්ඩ සොරුන්ටත් මිනිමරුවන්ටත් ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල උතුම් වූ පිහිට පිළිසරණ ලැබුණා. වරදින් නැගී සිටින්ට ඒ අයට ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ දහම් බණපද ඒ උතුම් වූ සරණේ පිහිටන්ට උපකාරී වුණා. ඉතින් අදත් සම්බුදු සිතක අසිරිමත් ගුණ අපිට එලෙසින් අඳුනගන්න ලැබුණා. අපි මහා සංඝරුවන්ට ආරාධනා කරමු දෙපා නැමද උතුම් වූ පුණ්‍ය අනුමෝදනාව සිදු කරන්නට. පින්වත්නි, අද දින සම්බුදු සිතක අසිරිය ධර්ම සාකච්ඡාව සඳහා අනුග්‍රහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පින්වත් ශිරෝමන් වික්‍රමසූරිය, නිමාලී වික්‍රමසූරිය සහ දරුවන් වන සචින් වික්‍රමසූරිය සහ සහන් වික්‍රමසූරිය යන පුතුන් දෙපළ ඒකරාශී වෙලා තමයි දැනට අසනීප තත්ත්වයෙන් පසුවන රිෂානී වික්‍රමසූරිය අක්කාට සහ මුනිදාස බාප්පාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමින් මේ උදාර පුණ්‍ය සම්පත්තිය රැස් කරනවා. ඉතින් මේ රැස් වන උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා මේ පින් අනුමෝදන් වේවා. සක් දෙවිඳුන් විරූඪ විරූපාක්ෂ වෛශ්‍රවණ දතරාෂ්ට්‍ර සතරවරන් රජදරුවන්, ඒ වගේම සෙම්පති දෙවිවරු, ඉෂ්ඨකාමී දෙවිවරු, ප්‍රදේශ භාර පළාත් භාර දෙවිවරු, ලෝකපාලක දෙවිවරු, ගෞතම බුදුසසුන හිත කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජයා, ආලවක දෙවියන්, ජනවසම දෙවියන් මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දෙහිමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට සදහැවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝ දුතුන් ධර්මය අවබෝධ කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පුණ්‍ය සම්පත්තිය පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධිනායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරුවනට, අනගාരികා මෑණිවරුන්ට, උපාසක දරුවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධය ලබන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වන උදාර පුණ්‍ය සම්පත්තිය මිය පරලෝකීය පියසේන විජේසිරිවර්ධන, මදුරා සේමගේ, හෙන්ද්‍රික් වික්‍රමසූරිය, ටෙස්ලින් වික්‍රමසූරිය යන දෙමව්පියන්ට, ඒ වගේම ඔබ අප නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වේවා. පරලෝක වශයෙන් සැපවත් වේවා, සුවපත් වේවා, වහවහ සසර දුකින් අත් මිදේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම රැස්වුණු උදාාර පුණ්‍ය සම්පත්තියේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පින්වත් සිරෝමන් වික්‍රමසූරිය, නිමාලී වික්‍රමසූරිය, දරුවන් වන සචින් වික්‍රමසූරිය සහ සහන් වික්‍රමසූරිය යන දරුවන් දෙපළටත්, අසනීප තත්ත්වයෙන් පසුන රිෂානී වික්‍රමසූරිය අක්කාට, මුනිදාස බාප්පාට මේ පින් අනුමෝදන් වේවා. දෙපාර්ශ්වයේම සුජීවත්ව සිටින සහෝදර සහෝදරියන් වන කමල් විජේසිරිවර්ධන, අනූෂා විජේසිරිවර්ධන, අජිත් විජේසිරිවර්ධන, නාමලී විජේසිරිවර්ධන, සුමිද්ද සිල්වා, ලේකා විජේසිරිවර්ධන, පද්මන් මෙන්ඩිස්, රම්‍යා මෙන්ඩිස්, රංජිත් කත්‍රිආරච්චි, සමුද්‍රා කත්‍රිආරච්චි, භාෂිත වික්‍රමසූරිය, ඒ වගේම රිෂානී වික්‍රමසූරිය, දුලාශිනී හින්දවිතාරණ, ඒ වගේම නැගණියට සහ පවුලේ සියලු දුවදරුවන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා. ගුරුවරුන්ට, ඥාති හිත මිත්‍රාදීන්ට ඕස්ට්‍රේලියාවේ මෙල්බන් මහමෙවුනා භාවනාස්ප ඉදිවීම පවතින ඒ සංඝාවාසයේ කටයුතු සාර්ථකව සුවසේ කරගෙන යන්නට ආශිර්වාද කරනවා. ඉතින් මේ රැස්වන උදාාර පුණ්‍ය සම්පත්තිය ඒ පින්වත් සියලු දෙනාටමත්, ඒ කටයුතු කරන සියලු දෙනාටමත්, ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට, ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත්, අපගේ පින්බර දෙමව්පියන්ට, ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. ධර්ම අවබෝධයෙන් සැනසෙන්නට මේ පුණ්‍ය සම්පත්තිය එකසේ හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. විශේෂයෙන් මේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් මහමෙවුනා භාවනාසුපේ ඉදිවීම පවතින සංඝාවාසයේ කටයුතු සුවසේ කරගෙන යන්නට තුනුරුවනි අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දෙහිමි රැකවරණය සැලසේවා කියලා අපි සියලු දෙනාම ආශිර්වාද කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සිරි ගෞතම සිරිපා මහා විහාරයේ පහතමාලයේ සිට අද දවසේ සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාව විකාශනය වුණා. ඒ වෙනුවෙන් වැඩම කරන්නට යෙදුණු අපගේ පුණ්‍යවන්ත මහා සංඝරුවනට අපි පුණ්‍යානුමෝදනා කරමු. අපගේ පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුදු සසුනේ උතුම් වූ ධර්මාවබෝධය ලබත්වා. සාදු සාදු සාදු. අද දවසේ සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාව වෙනුවෙන් පැතිබර විකාශන දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි පදිංචි පින්වත් ශිරෝමන් වික්‍රමසූරිය, වගේම නිමාලි වික්‍රමසූරිය සහ දරුවන් වන සචින් වික්‍රමසූරිය සහ සහන් වික්‍රමසූරිය යන පින්වත් සියලු දෙනා එකතු වෙලා අද දවසේ සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාව වෙනුවෙන් පැතිබර විකාශන දායකත්වයේ දරුවේ අපි ඔබට මෙත් සිතින් සිහිපත් කරනවා. ඔබටත් පුළුවන් මේ උතුම් වූ ධර්ම දානයේ කොටස්කරුවෙක් වන්නට සම්බුදු සිතක අසිරිය දහම් සාකච්ඡාව වෙනුවෙන් පැතිබර විකාශන දායකත්වයේ දරන්න විමසන්න 0.71 232යි 88යි 87 දුරකථන අංකයට. ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.